ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියතු උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල එන්නත්කරණය අයලිගෙහින් සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් චෝදනා මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන ලෙසට ජනපතිගෙන් උපදෙස් වරාය ඉන්ධන පොදු ප්‍රවාහන සේවා ඇතුළු නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිමක් නොමැති වනාලි ගැටලුවෙන් පීඩා විඳින ජනතාව දැන් දේශීය පුවත් මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකින් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගෝවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තේ හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික ඒ දැනුවත් වීම මොන පොහොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග අපි පාවිච්චි කරන් දෙන්න නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරාගත්ත නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නවනේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕනේ. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕනේ. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ වරාය ඉන්ධන පොදු ප්‍රවාහන සේවා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ වරාය ඉන්ධන පොදු ප්‍රවාහන සේවා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අනපරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කොරෝනා තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ අඛණ්ඩ සේවාවන් අවශ්‍ය බැවින් කොරෝනා නිවාරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අවධානයට ලක් කර මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. ඒ අනුව වරාය අධිකාරිය ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම රේගු කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන අත්‍යවශ්‍ය සේවා යටතට පත් කරනවා. ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් මෙන්ම මහ බැංකුව රාජ්‍ය බැංකුව සහ රක්ෂණ කටයුතුද ඊට අයත්. සෞඛ්‍ය සේවකීන්ගේ පවුලේ සමාජිකයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය මෙලෙස අදහස් පළ කළා. චීන රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් තොගය බස්නාහිරින් පිට පළාත්වල ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යාංශය නිර්දේශ කළ ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම එලෙස සිදු කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරතුව ගාල්ල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලදීත් මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීත් සයිනෝෆාම් එන්නත් ලබා දීම සිදු කෙරුණා. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල කුලියාපිටිය සහ කුරුණෑගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදීත් ජනතාව වෙත එන්නත්කරණය සිදු කෙරුණා. දැන් මොකුත්ම සලස්මක් නැහැ. ඉතින් ඔය ඉන්නවා.
කලන්ත ඇතිලා මෙතන වැඩෙනවා. මෙතන වැඩ පිළිවෙල හරියටම කෙරුවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි මෙච්චර උදේ ඉඳන් පොලින් දැන් 500ක් පැය දෙකක්. මීටර් එකමාරක්වත් උද්වල සුරක්ෂාවේ තබාගෙන සමාජයේ වාරයේ පැමිණෙන්නට සාමකාමී අන්දමින් පොලිමේ නිරතව සිටින ලෙස මෙයින් ඔබ සැමටම නිවේදනය කරන අතර විශේෂයෙන්ම කියන්න ඕනේ වසම තෝරගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබෙන නිර්දේශන වලට අනුකූලව ඒ තෝරගන්න වසම් වල අද එන්නත්කරණය කිරීම මේ ප්‍රදේශවාසීන්ගේ සහ දේශපාලන අධිකාරිය වගේම රාජ්‍ය ආයතනයේ සහයෝගයත් ඇතුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි හදවතින් උන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි රටේ ජනතාවටත් කියන්නේ කලබල කරගන්න නැතුව තමන්ගේ ග්‍රාම සේවා වසමේ ග්‍රාමීය කමිටුවගේ උපදෙස් අනුව ඒ වසමට එන්නත්කරණය කිරීම එනකොට එන්න වසමෙන් පිට එන්නත්කරණය කිරීම අපි අනුමත කරන්නේ නැහැ. සෞඛ්‍යංශයෙන් තමයි තීන්දුව කරන්නේ කොයි පැත්තටද මේ එන්නත ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසා කිසිම තැනක මේ වාහන වලින් ගෙනල්ලා අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 11කට එන්නත දෙන පුරුණාරේ දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට අවුරුදු 30න් එහා ඔක්කොම අයට අපි ලබා දෙනවා. මේක අපි දැක්ක අඩුපාඩු අපිට අවශ්‍ය කරන දේවල් උදේ ගේන්න තියෙන පමාව ඒවට අවශ්‍ය කරන කූල් බොක්ස් ඒවා අපි අලුත් දෙයක් නෙමෙයි. පළවෙනි වතාව අනිත් පාර මේක වෙන්න දෙන්නේ නැහැ කුරුණෑගල. ඒ අවශ්‍ය කරන සියලුම අඩුපාඩු ටික ඊළඟ වතාවේදී අපි යනවා. හැබැයි එන්නත දීම සාර්ථකයි. මාතලේ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. COVID-19 වැක්සින් එක දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලැබුණා. වැක්සින් 1610ක් අපිට අද ලැබී තියෙනවා. මේන් පළවෙනිම මේ වෙලාවේදී වැක්සින් කරගෙන යනවා කම්කරුවන් 980ක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාටම වැක්සින් එකෙන් පසුව ඊපස්සේ කඩවල ඉන්න සේවකයන් කියන්නේ සුදු සේවකයන් කම්පියුටර් ඔපරේටර්ස් වරුන් ගේන මාතෘන්ට ඉන්පස්සේ වැක්සින් එක දෙනවා. ඉන්පස්සේ ඉතුරුනොත් ව්‍යාපාරිකයන් 150 දෙනෙක් ඉන්න ඒගොල්ලන්ට අද දිනේ මේ වැක්සින් එක දෙන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. මීට අමතරව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදීද එන්නත්කරණය සිදු වුණා. එන්නත් 1000ක් ලබා දීලා තියෙනවා. එම එන්නත් 1000 තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කම්කරුවන් ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් සහ ආර්ථික මධ්‍යස්ථානය එක්ක රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන සියලුම කට්ටියට එම එන්නත් ලබා දීම මේ වෙනට සිදු කරනවා. අත්වාසම ඉතාම සාර්ථකයි මේ වැඩසටහන. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 14,58,050 දෙනෙකුට ලබා දී ඇති අතර මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 3,43,277ක්. ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, ස්පුට්නික් 5 සහ සයිනෝෆාර්ම් යන එන්නත් මේ වන විට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා. අපි දැක්කා එන්නත් ලංකාවට මුලින්ම ලැබෙනකොට මුලින්ම සෞඛ්‍යාංශවලට ලබා දුන්නා. මේ රෝග්‍ය සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියෙම ඉන්න පිරිස වලට ලබා දුන්නා. තුන්වෙනි රැල්ලත් එනවත් එක්ක සහ ඊට පෙර අඳුනගත්ත කාණ්ඩ තමයි සෞඛ්‍ය සේවකීන් සහ ඔවුන්ගේ පවුල් වල අය. සෞඛ්‍ය සේවකයා කියන පවුල ආශ්‍රිතයින් බවට පත් වෙනවා. ඒතකොට ඒ අයව එන්නත් කරණය කිරීම මේ එන්නත් කරන වැඩපිළිවෙලේ ක්‍රියාවලිය. එක කොටසක්. රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත් වූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් තමයි මේ සෞඛ්‍ය සේවකීන්ගේ නිවෙස් වල අයව එන්නත් කරණය කරන්නේ. හැබැයි අපි දකින දැන් සමහර වෘත්ති සමිති නායකයෝ ඉන්නවා. ඒ අයට පෞල් සංකල්පයක්. එහෙම නැත්නම් මේ පෞලක් රැකීම කියන සංකල්පය ඔවුන්ට අරුමයක් වෙන්න පුළුවන්. පෞල් සංස්කෘතියක් ගැන අදහසක් නැති අයට මේක ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්. මේ එන්නත අයාලේ යන තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිවල නැති එන්නත් විදීමේ ක්‍රියාවලියක් ශේෂ්ත්‍රය තුල තියෙනවා. දෙවන කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පවුල්වල උදවිය නෙවෙයි. මේ එන්නත ලබා ගැනීමේදී අපේ පවුල්වල උදවියට ප්‍රමුඛතාවය ලැබීම කියන කාරණාව අපි අපේ හැන්දෙන් බෙදා ගැනීමක් කියන එක තමයි අපි තවදුරටත් සලකන්නේ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දුර්වල පරිපාලනය නිසා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල උදවියට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන්න අන්තිම ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ටික වෙන් කරා කියලා. අපිට තියෙන ගැටලුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ඒ විදිහට දෙන්න තීරණය කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද මේ පළවෙනි මාත්‍රා ටික ඒගොල්ලෝ ගහගෙන තියෙන්නේ හොරෙන් කියන එක. මොකද ලංකාවේ කොහෙවත් ප්‍රමුඛතාවයක් තිබ්බේ නැහැ කිසිම සෞඛ්‍ය සේවකයෙක්ගේ පවුල්වල උදවියට පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා දෙනවා කියලා.
කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතට කතානායක මහින්ද අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතට කතානායක මහින්ද අබේවර්ධන මහතා අත්සන් තබා ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටියා. ඒ අනුව කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් බලාත්මක වනවා. කොළඹ ගාලු මෝද්‍ර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉදිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉදිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමකටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදු වනවා. මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව පනත් කෙටුම් පතක් ඉකුත් අප්‍රේල් මාස 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජයේ ඇතුළු දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වූ අතර කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට අදාළව පාර්ශව රැසක් ඉදිරිපත් කරන ලද පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක් වුණා. කෙසේ වෙතත් කොළඹ වරායනගරය පිළිබඳ පනත් කෙටුම් පත මේ මාස 19 20 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත සංශෝධන සහිතව සම්මත වුණා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතේ තෙවනවර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 149ක් සහ විපක්ෂව ඡන්ද 58ක් හිමි වුණා. මේ අනුව කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කර සිටියා. නිමක් නොමැති වන අලි ගැටලුවෙන් පීඩා විඳින මහියංගනය සහ මිනිපේ යන ප්‍රදේශවල ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. මහවැලි ගංගසිය වාසස්ථානය බවට පත්කර ගනිමින් ජීවත් වන මහියංගනය සහ මිනිපේ ගම්මානවල ජනතාවට දීර්ඝ කලක සිට පීඩා එල්ල කළ වන අලි රංචුව වස්ගමු රක්ෂිතය වෙත පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළා. නමුත් ඊට මාස දෙකක් ගතවීමටත් මත්තෙන් නැවතත් වන අලි 24 දෙනෙකුගෙන් යුත් රංචුවක් මහවැලි ගඟ වෙත පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණි වන අලීන් ගම්වැද නැවතත් සියභෝග වගාවන්ට සහ දේපළවලට හානි සිදු කිරීම හේතුවෙන් Taman දැඩි පීඩාවට පත්ව සිටින බව එම ගම්වාසීන් පවසනවා. කුඹුරු සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන ගිය කන්නේ විවුසල් අයියේ පෙරේදා මේ දවස් ටිකේම අලියනවා. කකුලත් බැරුව තීද්දි මං දුව ඇවිදිනවා. වනජීවියකට කිව්වන් පස්සේ කියනවා ඔන්න අලි එක අලි වෙඩිල්ලක් දෙනවා. ඒ ජොබ් එක ඒ මිනිස්සුන්ට දෙන්න නැතු දෙන්නකො මට මං අලියලවන්නේ නැද්ද කියලා බලන්න. කුඹුරු වැඩ පටන් ගත්ත දිනේ සිට මේ දක්වා විශාල වනාලි පිරිසක් ගම් වැදිලා තියෙනවා. මේ පිළිබඳව අපි ජනාධිපති ලේකම් කාර්යාලයට, මධ්‍යම පළාත් වනජීවී කාර්යාලයට, අඩවි කාර්යාලයට සම්දෙනි කළ තියෙන හසලක තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, හසලක තියෙන වනජීවී කාර්යාලයට, ග්‍රාම නිලධාරීතුමියට, පොලිසියට, ගොවිජන සේවයකට සියලුම රජයේ ආයතන වලට දැනුවත් කරා. ඒ වුණාට මේ දක්වා කිසිම නිලධාරියෙක් ඇවිල්ලාවත් නැහැ. විකිරණ ආරක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදු ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 20 වෙනිදා උදෑසන 8ට ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ එක්කම කුරුණෑගල ශික්ෂණ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. එම වර්ජන ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබුණු නිසා 24 වෙනි දින උදෑසන 8 සිට දිවයින පුරා සියලු රෝහල් වර්ජන ක්‍රියාමාර්ගයට අපි එක් කරගනු ලැබුවා. අපේ වර්ජන ක්‍රියාමාර්ගයට හේතු වුණු කාරණාව විදිහට දැකුවොත් අපි එදා ඉඳලම කරගෙන ආපු අපේ රාජකාරියක් තිබුණා විකිරණ ආරක්ෂණ නිලධාරී කියන රාජකාරිය. එම රාජකාරිය මීට වසර 2කට පමණ පෙර රිජ්‍යාර ළමා රෝහලේදී අපෙන් උදුරාගෙන බෞද්ධඥ කෙනෙකුට එම රාජකාරිය බාර දුන්නා. ඊට පස්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙම කාර්යයම සිදු කරා. අපේ නිලධාරීන් විසින් සිදු කරපු එම රාජකාරිය බෞද්ධඥවරියකට බාර දුන්නා. කිසිම ගැටලුවක් නැති වෙන්න කොවිඩ් රෝගීන් වෙනුවෙන් හදිසි සේවා ආවරණය කරනවා. හදිසි අවස්ථා ගොඩක් දේවල් මේ වලට ආවරණය කරලා තිනවා. නමුත් අපි දන්නවා සමස්තයක් වශයෙන් රෝගීන්ට මේක පීඩාවට පත් වෙනවා. සමහරට මරණ අනුපාතය වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සංවේදීව යුතුයි. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන Do You Know?
Do you know තුලින් අපි අද කතා කරන්නේ ඔක්සිජන් සොයා ගැනීම පිළිබඳවයි. ඔක්සිජන් පළමුව සොයා ගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් විලෙන්දෙකු වන කාල් විල්ගේට් ෆිලොස් විසින්. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයිට්‍රේට් රත් කිරීම මගින් 1772 දී පමණ ඔක්සිජන් වායුව නිපදවා තිබෙනවා. ෆිලෝස් මෙම වායුවට ගිනි වායු ලෙස නම් තබා තිබෙන්නේ දහනයට උපකාරී වන වායු ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීම නිසායි. මෙම සොයා ගැනීම සඳහන් කර ට්‍රිටයිස්මන් එයා ඇන් ෆය නමින් අත් පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවා තිබෙනවා. නමුත් මෙම පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවුණු බවයි සඳහන් වන්නේ. 1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙට් ස්කීල් විසින් තනිවම ඔක්සිජන් සොයාගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයා ගැනීම මුලින්ම ප්‍රසිද්ධියට පත් කළ නිසා ඔහුට මුල් තැන ලැබුණා. මෙය සිදු කර තිබෙන්නේ සූර්යාලෝකය වීදුරු නලයක් තුළ රැඳ වූ මර්කියුරික් ඔක්සයිඩ් මත වැටීමට සැලැස්වීමෙන්. මෙමගින් නිදහසේ වූ වායුවට ඔහු ඩෙෆ්ලෝජිස්ටිකේටඩ් වායු ලෙස නම් තබා තිබෙනවා. එම වායුවට බඳුන් වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වූ බවත් මීයන්ට වඩා ක්‍රියාශීලී ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කළ බවත් ඔහුට පෙනී ගොස් තිබෙනවා. එම වායුව ආශ්වාස ප්‍රාශ්වාස කළ ඔහු එය සාමාන්‍ය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුළට ලබා දුන් බවයි සඳහන් කර තිබෙන්නේ. 1775 වසරේදී ඔහු තමන්ගේ සොයා ගැනීම An Account of the Discover of Air නම් ලිපියෙහි ප්‍රකාශයට පත් කර ඇති අතර තමන්ගේ පොත වන Experiment and Observation of Different Kind of Air ග්‍රන්ථයටද එය ඇතුළත් කර තිබෙනවා. 1777 වසරේදී ඇන්ටොයින් ලැබොයිපිය විසින් එම මූලද්‍රව්‍යයට ඔක්සිජන් ලෙස නම් තබා තිබෙන්නේ. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මෙවර ශ්‍රීපද වන්දනාවාරය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රීපද උඩමළුවේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම ශ්‍රී ලංකා යුද හමුදා බටපිරිස් විසින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ පවතින නිරෝධායන උපදෙස්වලට අනුව සිදු කිරීම හේතුවෙන් එම අවස්ථාව වන්දනාමාන කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව සලසා නොදීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමි කටයුතු කර තිබුණා. වෙසක් සතිය එළඹීමත් සමග ජාතික නාමල් උයන සොබා සෞන්දර්යයෙන් පිරී යන ආකාරය අපට දක්නට ලැබුණා. එම උයනේ ඇති නාගස් නාමලින් පිරී නාමල් පෙළේ බිමට වැටී ඇති ආකාරය සොබාදහමට අපූර්ව චමත්කාරයක් ගෙන දෙනවා. නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඒ මහතා දිවුරුම් දුන්නේ මෙරට 48 වන නීතිපතිවරයා ලෙසයි. රුපියල් මිලියන 910ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයා එළඹෙන මාස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමු යමු මධ්‍යහන 12ට අපගේ ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.